live at 10:30. අයබෝවන් ශ්‍රී ලාංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය. ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 10:30 අද ආරම්භුමයි මේ. අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ආරක්ෂක කවුන්සිලයට නොගිය හේතුව පොලිස්පති විශේෂකාරක සභාවට කියයි. ආරක්ෂක මණ්ඩලයට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම විවස්සානුකූලද? ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනිතනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි. ඒ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි අපේ නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවා. ජනපති පනවන්නට යන තහනම. මම දැන් වඩු මඩුවත් තහනම් කරන්න චක්‍රලේඛනිකුත් කරන්න කිව්වා. ෆුල් ෆේස් හෙල්මට් දඬුවම් ලැබිය හැකි වරදකි. හදිසි නීති යටතේ ඕනෑම සිවිල් පුරවැසියෙකුට යටත් වෙන්න සිද්ධ වෙනවා. අතිශයින්ම පුරුෂයින්ට පමණයි. තරන්න දෙයක් නැතිම තැන මට පොඩි ඇඟට අමුත්තක් දැනුණා. මම ගොඩක් කල්පනා කරා. හිත හදාගන්නට අමාරු වුණා මට. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බහරගෙන පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් තානාපති ධුරයක් හෝ ඉහළ තනතුරක් ලබා දිය හැකි බව ජනාධිපතිවරයා පැවසූ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. 2018 ඔක්තෝබර් මාසයේ සිට තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම අනවශ්‍ය බව ජනාධිපතිතුමා දැනුම් දී තිබූ බවට තමා දැනුවත් වූ බවත් පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ පොලිස්පතිවරයා අද සඳහන් කළා. රාජ්‍ය බුද්ධි අංශය. එහි අධ්‍යක්ෂකවරයා වාර්තා කරන්නේ කෙලින්ම ඔබතුමාට කිව්වොත් හරියද? කියන්නේ IGPට කිව්වොත්. ඒක වැරදි. කාටද ඔහු වාර්තා කරන්නේ? මට මතක හැටියට මගේ මුල කාලේ ඉඳන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි තිබුණේ ඒ කාලේ ඉඳන්. ඔබ ආරක්ෂක කවුන්සිලේ එහි සමාජිකයෙක්. එහෙමයි සභාපති. එක්තරා කාලයක් වුණතුරු ඔක්තෝබර් මාසයේ සිට මට ආරක්ෂක මණ්ඩලයට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? අපේ ජනාධිපතිතුමා කිව්වයි කියලා මට කපිල වෛද්‍යරත්න මහත්මයා කිව්වා. මම එතනින්ම ඒක නිහඬ වුණා. නමුත් ප්‍රායෝගික වශයෙන් පොලිස්පතිවරයා හැටියට අත්‍යවශ්‍යම මැතිතුමනි මේ කමිටුවට සහභාගී විය යුතුයි. ආරක්ෂා ගැන රටක් කතා කරන්න බෑනේ පොලිස්පති නැතුව. ඒතර ඔබ ඇහුවද ඇයි කියලා? හේතුවක් ඇහුවද ඔබ එක්ස්ක්ලූඩ් කරන්න ඔබ ඉවත් කිරීමට ඇයි මට මෙහෙම කිරුවේ කියලා? මාව එන්න එපා කියලා කිව්වනම් ආයෙ මොකටද මං හේතුව අහන්න යන්නේ? මගේ ලේකම්තුමා කිව්වන් පස්සේ. ඒක කිව්වේ ජනාධිපතිතුමා නම් ආයෙ මොනවටද මං ඊටි දහඩ අහන්න යන්නේ? මේක බරපතල ප්‍රශ්නයනේ. පොලිස්පතිතුමා නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකෙන් අයින් කරනවා කියන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අයින් වෙනවා කියන එකනේ. ඒ කියන්නේ මම සභාපතිතුමා මට තේරුනේ මේ ඉතින් මේ විශ්වාසයක් පිළිබඳ විශ්වාසයක් නැතිකම හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා මට හිතුණා. මේ පළවෙනි පේපර් එක අරනකොට මේක සමාජ මාධ්‍ය ජාලවලත් ගියා. ඒක වෙනම දෙයක්. ඒක යන්න හේතුවත් මම පැහැදිලි කරන්න ඕන. කාගෙන්ද කොහොමද ගියේ? ඒකෙනුත් එක සාක්ෂිකුත් තියෙනවා මම මේක ඉදිරිපත් කරා කියන්නේ. කාගෙන්ද ඒක ගියේ? ඒක නිලධාරියෙක් ගියේ. එහෙනම් ඒ නිලධාරියට මම යොමු කරපු නිසා තමයි ගියේ. එතකොට දැන් අතනදි කියනවා පොලිස්පති මුකුත් කරලා නැහැ කියලා. ඇයි මම මේ නිලධාරී 4 දෙනෙක් තෝරගත්තේ? මේ බුද්ධි තොරතුරු පිළිබඳව කොහෙවත් පිළිවෙලක් නැහැ, ප්‍රැක්ටිස් එකක් තිබුණෙත් නැහැ. පොලිස්පතිවරයා ජනාධිපතිතුමාට කියනවා. ඒක මම කෙලින්ම පැහැදිලිව කියන්න ඕන. මොකද මේ චෝදනාව ඉතා බරපතල විදිහට මේ වෙනකොට මේවා කරලා වෙලට තමයි මේ මම ස්කේප් ගෝට් උනේ. බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමයි ඍජුවමත් අතිගරු ජනාධිපතිතුමාට දෙන්නේ. ආරක්ෂක කවුන්සිලයටත් එන්න එපා කියලා කිව්වනම් එහෙමයි. ඊට පස්සේ මේවා ජනාධිපති දැනුම් දෙන මේ මාර්ගයක් හොතුවට නෑ. මම දෙන්නේ නැහැ මට. මේ සිද්ධිය අකරතැබ්බේ වුණේ ඛේදවාචක වුණේ 21 උදේ. DMI එක, Director of Military Intelligence. Then Army Navy Air Force Intelligence and the MOD and the Security Council. So මේ 9 වෙනිදා ඉඳන් මේ වෙනකම් මොකද්ද ඩිස්කස් කරේ? මොනවද හදපු ස්ට්‍රැටජි එක? බම්බේ එක කතා කරලා ඉවරලා මම මැසේජ් එකක් එක්ස්පෝස් කරා නම් පහුවදාට මට වෙන විදිහකට පොඩ දෙන්න තිබුණා. සර් මේ නැති දෙයක් ඇති කරනවා කියලා. එතකොට ඉමර්ජන්සි එකක් එන්න අදාළ දේවල් දැනුම් දෙන්න ඕන කවුද? පොලිස්පතිවරයා එක දැනුම් දෙනවද අදාළ විශේෂ භාර ඇමතුමාට? මේ තත්ත්වය. එහෙම තිබුණාද ප්‍රැක්ටිස් එකක්? එතකොට මම කොහෙද හිටියේ?
ආරක්ෂක මණ්ඩලුත් අයින් කළා. අර්ජන්ට් මීටින් එකක් කෝල් කරලා යම් තීරණයක් අරගෙන ඒ අනුව නියෝග නේද මට දෙන්න ඕනේ ඉම්ප්ලිමන්ට් දිස් කියලා. මේක මෙතනින් මේවා කරලා මට දාලා හිටන් පහුවදා උදේ සිටුේෂන් එකේ ඉන්නකොට today is dangerous කියලා. ඒතර මේ වෙනකොටත් පොලිසිය විතරයි එතනද පොලිසියට තනියම කරන්න පුළුවන් වැඩ නෙමෙයි එතන තිබුණේ. එතකොට කවුද වෙන කාගෙද සහාය අවශ්‍ය? අනිවාර්යෙන් හමුදාවට. Now who asked you to resign? 23 වෙනිදා හැන්දෑවේ 6 මාට විතර අධිකරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා 8ට විතර හම්බෙන්න කියලා. එතුමා කිව්වා බොහොම කරුණාවෙන් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කිසිම වෙලාවක මට වගකීමක් බාර ගන්න බෑ. මොකද මට දැනුම් දුන්නේ. මේකේ වගකීම පොලිස්පතිවරයා හැටියට බාරගත යුතුමයි. මේ වෙනකොට පරීක්ෂණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. that will be an presidential inquiry. මේකෙදී මේ පරීක්ෂණ කණ්ඩායම වුණත් වෙන මොන පරීක්ෂණයක් ගියත් අනිවාර්යෙන් වරදකරු හැටියට ඔබ පත් වෙනවාමයි. ඒක නිසා එහෙම වෙලා ඉවරලා හිටන් පෙන්ෂන් එකක් ගත්තතු ගෙදර යනවද? එහෙම නැත්නම් වරද පිළි අරගෙන අස්වීම දෙනවා. තමයි නිහඬව හිටියා. ඉතින් 25 වෙනිදා වෙනකොට දුරකථන ඇමතුමකින් මට ලියුම දුන්නේ නැහැ නේ තාම කියන එක. ඊළඟට මට අනිවාර්ය නිහඬව ලිපිය සමුදා ලැබුණා. ඉතින් මටත් මේතනදී පැහැදිලි කරලා කිව්වා එතුමා රජේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන්නම් කියලා මට ඇත්ත වශයෙන්ම හරි කනගාටු හිතුණා. මම කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මම එහෙම ගියා නම් එදා පළවෙනි වතාවට කුණු පොලිසියේ පාවා දීම සමහර විට අපිට ඔබ අනිත් සාක්ෂි අනුව ඔබතුමා නැවත කැඳවන්න වෙයි. මම ඉල්ලා හිටනවා නැවත කැඳවන්න නොකරන හැටියට. බලමුක එක. අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ කරුණු දැක්වුවා. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් කවුරුවක්වත් නොකැඳවා තිබුණාද? ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමාවත් මේ සඳහා කැඳවුවේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා අනිකුත් සමාජිකයන් එන්නේ කියලා දැනුම් දෙන්නේ කවුද? වගේ නියෝගය ලැබෙන්නේ ජනාධිපතිතුමාගෙන්. ඒ අනිත් සහභාගී වෙච්ච සියලු දෙනාටම මේ පිළිබඳව දැනුම් දෙන්නේ ආරක්ෂක ලේකම්ගේ කාර්යාලය. ඔබගේ කාර්යාලය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලැබෙන්න පටන් ගත්තේ කොතනින්දද? මේ ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියන තොරතුර අපිට ලැබුණේ අමාත්‍යාංශයට ලැබුණේ 8 වෙනිදා. රාජ්‍ය බුද්ධ්‍යන්ත්‍ර ප්‍රධානියා ඩිරෙක්ටර් SIS ලිපියක් යොමු කරලා තිබුණා ජාතික බුද්ධ්‍යන්ත්‍ර ප්‍රධානියාට 7 වෙනිදා දාතම දරන නමුත් ඒ ලිපිය ජාතික බුද්ධ්‍යන්ත්‍ර ප්‍රධානියාට ලැබුණේ 8 වෙනිදා. කියලා මම කොහොඳන් හෙට උදේ අපි ඒ වෙනකොට සැලසුම් කරලා තිබුණ ඉන්ටෙලිජන්ස් මීටින් එකේදී මේක සාකච්ඡාවට ගන්න කියලා. ඒක නිසා මට හොඳට මේ 9 වෙනිදා රැස්වීම මතකයි. මේ ඉන්ටෙලිජන්ස් මීටින් එකේ ඉස්සෙල්ලාම ඉදිරිපත් කිරීම තොරතුරු ඉදිරිපත් කිරීම කරන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා. ඊළඟට හමුදා බුද්ධ්‍යංශයේ ප්‍රධානියා. නමුත් මෙතෙන්දී මේ රැස්වීමේදී මේ ඊට කලින් දවසේ අමාත්‍යාංශයට එවපු මේ තොරතුරු පිළිබඳව ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියා තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමේදී වචනයක්වත් කතා කළේ නැහැ. ජනාධිපතිතුමත් පැහැදිලිවම ප්‍රකාශයක් කළා අපේ බුද්ධ්‍යංශවලට මේ විදේශ තොරතුරු ලැබුණේ 4 වෙනිදා කියලා. ඒතකොට මේ විදේශ තොරතුරු 4 වෙනිදා ලැබුණයි කියලා අපි දැනගත්තේ මාධ්‍ය වලින්. 4 වෙනිදා ලැබුණා නම් මේ තොරතුරු මට ප්‍රහේලිකාවක් වුණා. මට එවපු සතිපතා ලැබෙන වාර්තාවේ ඇයි මේ තොරතුරු අඩංගු කරලා නැත්තේ කියලා. කොහොමුණත් දැන් මේ අදාළ 9 වෙනිදා රැස්වීමේදී මේ තොරතුරට අවශ්‍ය ප්‍රමුඛත්වය දුන්නේ නැහැ කියනක ඔබතුමා පිළිගන්නවා. පිළිගන්නවා. අපි බ්‍රේක් ඔබතුමා හිටපු සිකියුරිටි කවුන්සිල් වල 4කද 5කද හිටියා කියවනේ. 4කද 5කද සිකියුරිටි කවුන්සිල් වල හිටියා. 4. ඒක හරි NTJ ගැන කතා වුණා. මට නම් මතකක් නැහැ. ඔබතුමා දන්නවා. දැන් සාමාන්‍යයෙන් ආරක්ෂක කවුන්සිලේ සටහන් තබා ගන්නෙ නැහැ. කතා කරනවා විතරයි. හැබැයි මම දැනුවත්ව නම් මේ ගැන එකක්වත් කතා කරලා නැහැ. හැබැයි මදූෂ් කරන නම් ඕන තරම් කතා කරලා තියෙනවා. මේ තුනේම කතා කළා. ඒ දවස්වල මදූෂ් වරෙන්න වෙන එකක් නැහැ. ඒ කියන්නේ ඔබතුමා එක පැත්තකින් කියන්නේ ජනාධිපතිවරයා ආසා විෂයන් තමයි මේකේ නිලධාරීන් උස්මතු කරලා සාකච්ඡා කරන්නේ. ඒකනේ. No answer. මට ගරු සභාපතිතුමනි මම දන්නේ මම මේක කිව යුතුද කියලා. මම දකින විදියට නම් අතීතයේ ආරක්ෂක මණ්ඩල වල කතා කරපු විදිහේ වැදගත් සහ අතිශයින් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු එකක්වත් සාපේක්ෂව නැහැ. හැබැයි මට මතකයි එක සැරයක් ස්පියර් ගන් වලින් මාළු මරණයක් ගැන කතා කළා.
ඒ වගේම මට මතක් වුණා මේ මට තවත් එක කතා කළා මේ ඩ්‍රෝන්ස් වලින් ඇවිල්ලා ප්‍රහාරයක් කරන්න පුළුවන් කියන එක ගැන මහ විශාල සාකච්ඡාවක් ගියා. වෙනසුලා ප්‍රෙසිඩන්ට් ඇටෙම්ප් කළා මේ විදිහට. ඒක නිසා අනේ ඒ වගේ ඒවා මට මතකයි. මොකද ඒවා මම ලොකු වින්දනයක් ලැබුවා. ඒක නිසා මට හොඳට මතකයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවත සිය වගකීම් බාරගන්නයි ත්‍රිනිකායික මහා සංඝරත්නය ඊයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ උන්වහන්සේ බැහැදක සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. රවුෆ් හකීම් මහතා පැවසුවේ ඉල්ලාස් වූ අමාත්‍යවරුන්ගේ ලිපි ව්‍යවස්ථානුකූලව වෙන් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතාටත් හිටපු ආණ්ඩුකාරවරුන් වන MLAM හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට එල්ල වූ චෝදනා හේතුවෙන් පසුගිය සඳුදා සියලු මුස්ලිම් අමාත්‍යවරුන් සිය දුරවලින් ඉල්ලා අසුණා. එලෙස ඉවත් වූ අමාත්‍යවරුන්ට නැවත සිය තනතුරු බාරගෙන නැවතත් පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ඨ වන ලෙස ඊයේ ත්‍රිනිකායික මහා සංඝරත්නය මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලීමක් කළා. මුස්ලිම් අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම පිළිබඳව බලවත් සංවේගදායී නැත්නම් අපි කල්පනා කරා මේ නොවිය යුතු දෙයක් වශයෙන් හැමදෙනා වහන්සේම ඒ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාර ගන්න. පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ඨ වන්න. මහා හිමිවරුන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. ඒ ඉල්ලීම පිළිබඳව අපේ ගෞරවපූර්වකව උන්වහන්සේලාට අපි සාමූහිකව සාකච්ඡා කළ ඒ පිළිබඳව යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අපි අදහස් කරන කතානායකතුමනි. පසුගිය සඳුදා සිය දුරවලින් ඉල්ලා අසුවත් ඊට අදාළ ඉල්ලා අසුවීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බහර නොදීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳවද හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද අදහස් පළ කළා. නම දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලා අස්වීම අපේ අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නා. ඉන් පසුව තමයි අපට අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේ ඊළඟ දවසේ ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනකොට අපේ රමසාන් ඊළඟ දවසේ යෙදුණු තිබුණු බවෙන් අපේ മന്ത്രിවරුන් අමාත්‍යවරුන් ගම්වලට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපට මේ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි අපේ නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් සිටිනවා. ඉල්ලාස්වීම් ලිපි හැම ඇමතිවරයෙක්ම වෙනම ලිපියක් යොමු කරන්න ඕමනයි කියලා ජනාධිපතිතුමාට. ඉතින් අද ඒ ලිපි ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම ලිපි ගණනාවක් ලැබිලා තියෙනවා. අනෙක් ලිපි ටිකත් අද වෙනකොට සියල්ලම ලැබෙනවා. ඒකට මේ වැඩ කටයුත්ත එතනින් අවසන් වෙනවා. ඒ වගේම අද සිරස්තල ප්‍රවෘත්තිය ජනාධිපති ලේකම් විසින් ප්‍රකාශයක් කරලා තිබෙනවා. මම අයිලන්ඩ් පොත මම දීර්ඝව මේක කියන්නේ. ඉල්ලාස්වීම් ලැබී නැති නිසා ඒ අනුව ඇමතිවරු ඒ ලෙසම අමාත්‍යවරු හැටියට කටයුතු කරන බව. Make this matter clear. Okay. So that the country also knows, the parliament also knows where we stand. That we had resigned with effect from since last Monday. දැන් අද උදේ තමයි මම දැනගත්තේ ලියුම බාරගත්තේ නැහැ කියලා. ඉතින් ඇමතිකමෙන් අස්වනන් හෙට වෙනකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ හෙට වෙනකොට දැනගන්න පුළුවන්. ඒකෙන් අපි ඕඩර් බුක් එකේ තියෙනවා. මුස්ලිම් ජනතාව නියෝජනය කරන മന്ത്രിවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. දැන් මහානායක ස්වාමින් වහන්සේලා ඒ කර ඉල්ලීම අනුව ඔබතුමන්ලා වහාම සාකච්ඡාවක් පටන් ගන්න උන්වහන්සේලාත් සමග අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ රටේ නැවත අන්තවාදී ප්‍රහාරයන් මේ රටේ ඇති වෙන්න. මේ අතර රිෂාඩ් බදුද්දීන් අසාද් සාලි හා MLAM හිස්බුල්ලා යන අයට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට පත් කළ විශේෂ පොලිස් කමිටුවට අදත් පැමිණිලි ඉදිරිපත් කෙරුණා. මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පසුගිය අඟහරුවාදා ජනපති ඉදිරියේ දිරුම් දුන් AJM මුසම්මිල් මහතා අද සිය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා. අතිගරු ජනාධිපති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝජිතෙක් හැටියට එතුමාගේ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරය අද මම වැඩබාරගත්තා. මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා මේ වාර ධූර කාර්ය මා වෙත පැවරුවේ දේශපාලනයක් කරන්න නෙවෙයි. ඒ නිසා බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට මා ඒ වගකීම අකුරටම ඉෂ්ට කරනවා කියන ප්‍රතිඥාව දෙමින් තමුන්නාසෙලා සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි දහවනය කරන පුද්ගලයන් හදිසි නීති යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. එවැනි යතුරුපැදිකරුවන් අත්අඩංගුවටගෙන නඩු පැවරිය හැකි බවටයි නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
ෆුල් ෆේස් සේවත් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හිස් ඇසුම් පැළඳ යතුරු පැදි ධාවනය කරන පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව නීතිපති දප්පුල දෙලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත දන්වා තිබෙනවා. නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ෆුල් ෆේස් හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කරන අය සම්බන්ධයෙන් පොලිසිය නීතිපතිවරයාගෙන් කරන ලද විමසීමකින් අනතුරුවයි. නීතිපතිවරයා සිය මතය දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දැනට රට තුළ ක්‍රියාත්මක හදිසි නීති යටතේ මේ සිදු කළ හැකි බවයි. පසුගියදා නිකුත් කළ හදිසි නීති රෙගුලාසිය ඇතුළත් 2123 ඇලයිරක් 4 ගැසට් නිවේදනයේ 32A වගන්තියෙන් ඊට අදාළ ප්‍රතිපාදන ලැබී ඇති බවට නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම 2017 පෙබරවාරි මාසයේ 23 වනදා නිකුත් කළ 2007 අංක 39 දරන ගැසට් නිවේදනයෙන්ද මීට අදාළ ප්‍රතිපාදන ඇති බවයි නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ. දිනය 2017 අගෝස්තු 4 ෆුල් ෆේස් පෙත්සම ඉල්ලා අස්කර ගනී ලංකාදීප පුවත්පතේ පළවෙච්ච වාර්තාව. යතුරු පැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස්ඇසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි මාලාවක් සකස් වී ඇති බවත් එබැවින් තවදුරටත් පෙත්සම පවත්වාගෙන යාම අවශ්‍යතාවයක් නොපවත්වන බවත් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අද අධිකරණයට දන්වා සිටිහ. යම් හේකින් මෙන්න වැදගත් කැත් අදාළ නව රෙගුලාසිය ක්‍රියාත්මක නොවොත් ඒ කියන්නේ ෆුල් ෆේස් තහනම ඉවත් නොවුවොත් යලි නඩු පැවරීමේ අයිතිය මත මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බවද පෙත්සම්කරු නීතිඥවරු අධිකරණයට දැන්වූහ. නීතිපතිතුමා කොහෙද යන්නේ? අපි දන්නේ නැහැ. රජය කොහෙද යන්නේ කියලාත් අපි දන්නේ නැහැ. මේ ගැසට් එකේ කියනවා ආරක්ෂක හිස්ඇසුම එය පැලඳි පිටත්තාගේ මූණේ කිසිදු කොටසක් අපැහැදිලි වීමක්, සැඟවීමක් හෝ විකෘති වීමක් සිදු නොවී කිසිදු කොටසක් මූණේ කිසිදු කොටසක් කියලා කියපුවා මොකද්ද? නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා මේ හෙල්මට් එක දාපුවම මූණ වැහෙන්නේ නැද්ද එතකොට? මගේ නළල වැහෙනවද නැද්ද? මේ අපේ නීතිපතිවරයාගේ අවධානය පිණිසයි. දැන් මේකෙන් මගේ නළල වැහිලාද? දැන් නළලේ මුදුන පේනවද ඔබට? මගේ කොණ්ඩේ සම්බන්ධ වෙන තැන පේනවද මේක දාපුවම? මේ හෙල්මට් එක තමයි ලංකාවේ වැඩියම මෙතනින් තහනම් කරන්නේ. අපි හෙට උදේ සියලුම යතුරු පැදිකරුවන්ට කියන්නේ හෙල්මට් නොදා යන්න කියලා. වෙන මොකද්ද කරන්නේ? මේකත් තහනන්න. මොකද්ද දාන්න කියන්නේ? පොල් එලි ටිකක් අරගෙන අපි ඒකට පටියක් දාගෙන මේ මූණ පේන විදිහට දෙපැත්තට මෙහෙම කරගෙන ගැට ගහගෙන යමු. බය නැතුව ෆුල් ෆේස් හෙල්මට් දාගෙන පාරේ යන්න. පොලිසියට පුළුවන් මාවත් අඩංගුවට ගන්න. මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මට කෝල් කරන්න. මේ 077 අපේ යුතුයකම වෙන්නේ අපේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට වඩා මේ රටේ දැනට උද්ගත වී තත්ත්වය සමනය කරගන්න සහයෝගය ලබා දීමයි. මුහුණ හඳුනා ගන්න බැරි විදිහේ හෙල්මට් භාවිතා වෙනවා නම් හදිසි නීතිය යටතේ ඒ බලතල වලට අනිවාර්යයෙන්ම ඕනෑම සිවිල් පුරවැසියෙකුට යටත් වෙන්න සිද්ධ වෙනවා. වඩුමඩු අලුතින් ලියාපදිංචිය නතර කරමින් ලීමෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලකට එළඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර 2015-2018 කාලයේ රාජ්‍ය ආයතන තුළ සිදුව ඇති බව කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවද අද ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළේ 2019 ජනවාරි 17 වනදායි. එහි අතුරු වාර්තාව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීම අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින් විශේෂ සංදේශයක්ද ජනාධිපතිවරයා වෙත අද බාර දුන්නා. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව සිටියා. තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම යන තේමාව යටතේ මෙවර ජගත් පරිසර දින සැමරුම් උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණේද අද පෙරවරුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගිය සතියේ පරිසර අධිකාරිය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිව්වා වහාම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන ගස් කපන මැෂින් සම්පූර්ණ පිටරටින් ගෙන එක තහනම් කරන්න අපි තහනම් කරනවා. ලෝකේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද තීන්දුව తీරන නීති රීති තියෙන රටවල් වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම් නිෂ්පාදනය කරන්නත් බෑ පිටරටින් ගෙන්නත් බෑ. ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලීමෝල් දාලා වැඩි සල්ලි නැති අය
අතේ ගෙනියන ගස් කපන මැෂින් එක තියෙනවා හංගකට ඉඳලා කොහේ හරි හොරෙන් ගහක් කපලා රැයට අදින. ඊටත් දුප්පත් අය ගමේ භාෂාවෙන් දන්නවා වඩු මඩු දාන. මම දැන් වඩු මඩුවත් තහනම් කරන්න චක්‍රලේඛනිකුත් කරන්න කිව්වා. වඩු මඩුවත් තහනම් කරනවා පිටරටින් ගේන ගස් කපන මැෂින් තහනම් කරනවා ලීමෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න ව්‍යාපාරයක් ගස් කපන්න බෑ. ලංකාවේ අවශ්‍ය ගෘහ භාණ්ඩ වේවා වෙනත් දැව ලී වර්ග අවශ්‍යතාවයක් තිබෙනවා නම් පිට රටින් ගේන්න පුළුවන්. අඩුතරමින් අවුරුදු 10ක් මේක ක්‍රියාත්මක කළොත් වන ඝනත්වය දැන් තිබෙන එක 128 132 කරගන්න පුළුවන්. සත්‍යග්‍රහ ව්‍යාපාර හා ඒ සමග ඇති වූ ජාතිවාදී ව්‍යාපාර හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරු අත්හැරීම සුබදායි තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද ආණ්ඩු පසුපෙළ මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගිය සති අන්තයේත් ඇති වුණේ සත්‍යග්‍රහයත් ඒ සමග ඇති වුණු ජාතිවාදී ව්‍යාපාරි නිසා දැන් මුස්ලිම් ඇමතිවරු රජයෙන් ඉවත් වෙලා තියෙනවා. එපමණක් නෙමෙයි මුස්ලිම් ජනතාව එකට එකතු වෙලා මෙතනින් වෙන් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක රටට හොඳ දෙයක් නෙමෙයි. ඒ ජාතිවාදී ව්‍යාපාරයක් එදාගෙන අපි නීතිය සාමය ආරක්ෂා කරා. මේවා කඩන්න උත්සාහ කරා. අපි කුලියාපිටියේ දැක්කේ දේශපාලන වශයෙන් සිදු වුණු වැඩසටහනක්. මෙතනත් දේශපාලන තිබුණා. කඩසාප්පු වහන්න කිව්වා. කඩසාප්පු වහන්න කිව්වා විතරක් නෙමෙයි ප්‍රාදේශ සභා മന്ത്രിවරු මේක මෙහෙව්වා. ඒ මෙහෙවීම කරේ සංඝයා වහන්සේ නෙමෙයි දේශපාලන. තමන්ගේ වාසියට කරේ. ඒ පිළිබඳ අපි සාකච්ඡා කරලා තියෙනවා. මම විශේෂයෙන්ම ත්‍රිනිකාය අපේ සංඝයා වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපේ මල්වත්ත පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රකාශයත් එක්ක අපි එකග වෙනවා. මේක බෙදෙන්න හොඳ නැහැ. මම අපේ අනුනායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් යලිත් අපි සියලු දෙනාම එකතු වෙන්න පුළුවන් තත්වයක් අපි ඇති කර ගන්න ඕනේ. මම විශේෂයෙන් කනගාටු වෙන්නේ මේ ජාතිවාදී ව්‍යාපාරට සමහර මාධ්‍ය වලින් දුන්න අනුබල දීම. රටේ මේක පැතුරුණා. ඒත් අද ඒක මුළු රටම ප්‍රතික්ෂේප කළා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමු වෙයි. රටට නව මාවතක් යනුවෙන් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. ඒ විජේරාමයේ පිහිටි නිල නිවසේදී ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සංගීතය තොරන් අදන මේ සියලු දෙනාම අරුණු කියනවා. ඉතින් මම දැන් රූපවාහිනියක දැක්ක කියනවා ජනාධිපතිතුමාට කිව්වා අපිට ඒකට පිළියමක් නැහැ. අගමැතිතුමාට කිව්වා අපිට පිළියමක් නැහැ. විපක්ෂ නායකතුමාට කිව්වා ඒ පිළියමක් නැහැ. අපිට මම පාලකයෝ බවට පත් වෙලා වගේ. ඒ මානසිකත්වයෙන් සමහරව ආම කතා කරන්නේ. මේක වැරදි වැඩක්. ඒකින්ද තමයි ගිහිල්ලා අගපති පිළිගන්න මේවා ටිකක් කරන්න. මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා. සර් දැන් ඊයේ මේ පොලිස් මුලස්ථානයේ ආරම්භ කරා රිෂාඩ් බදුල් සහ හිස්බුල්ලා ඒතකොට අසස්සාලි ඒ කට්ටියට එරෙහිව දැන් පැමිණිලි බාර ගන්න පටන් ගත්තා. නෑ ඉතින් අපි බලාගෙන ඉන්න ඕනේ මේ පැමිණිලි ඉදිරිපත් කරන්න එපා. මේ සටන රිෂාඩ් එක පුද්ගලික සටනක් නෙවෙයිනේ. ප්‍රතිපත්තිමය සටනක්. මේක එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලට විරුද්ධව තමයි අපි කරන්න ඕනේ. ෂාඩ් එකේ එක කොටස්කරුවෙක්. මේ මුස්ලිම් ඇමතිවරු ඉවත් වුණා මේක. ඉල්ලාස් වෙලා නැහැ කියලා අද ජනාධිපති ලේකම්වරයා කියනවා. මේ ඔයාලටත් වෙන ප්‍රශ්න නෑනේ. මේ රටේ 350 දෙනෙක් මැරුණා බෝම්බකින්. ඒක අතෑරලා දාන්න. තුවාලකාරයෝ ඉන්නවා. ඒ මිනිසුන්ට කවුරුවත් බලන්නේ නැහැ. සහනයක් දෙන්නේ නැහැ. ඒකත් අතෑරලා. ආර්ථිකය කඩා හැලිලා. මේ දෙන්න විතරක් කතා කර ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉදිරිපත් කරා විශ්වාස භංග යෝජනාව. දැන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කටි ඉල්ලාස් වෙලා දැන් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. මේ විශ්වාස භංගයේ දැන් වැඩක් නැද්ද? නෑ ඉතින් ඒක අපි වෙන විදියකට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු. ආණ්ඩුවට විරුද්ධව දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒකට සහයෝගය දක්වනවා. මේක මැතිවරණයක් කරනවා නේද ජනාධිපති? අපි සූදානම්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සූදානම්. එයාගෙන් අහන්න ඕනේ ඒක. ඔබතුමාගේ අතින් අල්ලගෙන එනවා තා කියලා තමයි. ඔව් හරියට. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවූ බවට ඉදිරිපත් කර ඇති පෙත්සමක් සත්පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනීමට අග විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මේ බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනක අලුවිහාරේ මහතා විසින්.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදී පාස්කු ඉරුදිනෙල් වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් තම මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කීපයක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගෙනුණා. අදාළ පෙත්සම් අද කැඳවනු ලැබුවේ බෝනික අලුවිහාරයේ සිසිරද ආබ්රු සහ LTB දෙහිදෙනි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල හමුවේ. එහිදී විනිසුරු බෝනික අලුවිහාරයේ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමක් සහිත පෙත්සම්සේ සලකා ඒවා සත්පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් තීරණය කර ඇති බවයි. ඒ අනුව නඩුවට අදාළ සියලු ලේඛන අද සිට සතියක් ඇතුළත වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබා දෙන මෙන් විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා. නඩුවට අදාළ විරෝධතා තිබේ නම් අද සිට සති දෙකක් තුළ ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. ඒ අනුව එම පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම සඳහා ජූලි මාස 12 වන දින නඩුව යළි කැඳවීමට නියමිතයි. පසුගිය 31 වන දින මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණුදුන්ගේ දේවස්ථානයේ තුල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ඇතුළු පාර්ශ්ව 7ක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. මේ අතර අධිකරණයට අපහාස කළ බව පවසමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බව පවසමින් මෙම නඩුව ගොනු කළේ මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින්. ඔහු කියන්නේ හිටපු විනිසුරුවරයා මාරු කරලා Tamanට කැමති විනිසුරුවරයා ලබා ගත්තා. හේතුව තමයි ඔහුට තීන්දුව දුන්නේ නැති නිසා හිටපු විනිසුරුවරයා Tamanට අවශ්‍ය විනිසුරුවරයා මාරු කරගෙන එතෙන්ට දාගෙන Tamanට අවශ්‍ය තීන්දුව ඔහු ලියාගත්තා කියලා කාරණා. මේ ඊටාම බරපතල ප්‍රකාශයක් පමණක් නොවේ. ඒ සිදුවී තිබෙනවා. මෙම මාස 8 වනදා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රටට හෙළි කරන බව දිවර සහ ජලද සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. මේ අතර නීතිය සහ සාමය අමාත්‍ය ධුරය තම පක්ෂයට හිමි විය යුතුයයි එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පවසනවා. එතකොට මේ නාටක පවත්වපු සාටක කණ්ඩායමේ බලාපොරොත්තු රාශියක් දැන් බිඳ වැටලා තියෙනවා. රතන ස්වාමීන් වහන්සේ කියන්නේ മന്ത്രിවරේ. උන්වහන්සේට තියෙන දේශපාලන අරමුණක්. ඒ අයගේ අදහස් නෙමෙයි අපි පිළිගන්නට ඕනේ. අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස්. මහානායක ස්වාමීන් වහන්සේලාට තේරලා තියෙනවා මේ තත්ත්වයේ තියෙන බරපතලකම. ලක්ෂ 20ක් 22ක් ඉන්න මුස්ලිම් ජනතාව කොටලා මූදට දාන්නද? නෑ. නාමල් කුමාර කියන රස්තියාදුකාරයාගේ තොරතුරුකට අනුව නාලක සිල්ව මහත්තයා බන්ධනාගාරගත වෙනවා. සහරාන් අත්අඩංගුවට ගැනීම මේ වැඩ කටයුතු එතනින් අවසන් වෙනවා. මේක නාටකයක් නේද? කරුණාකරලා මේ නීතිය හා සාමය අමාත්‍යාංශය අපිට දෙන්න. එහෙම අපිට ලැබුණාට පස්සේ මේ තියෙන සේරම දේවල් වලට අපි වග කියන්නම්. මංගල සමර අතුමා ගැන මම කතා කරන්නේ. විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඔබතුමා මොන වගේ මතයකද ඉන්නේ? බෞද්ධ කටයුතු ඇමතුමා හිටියේ. දෙවන ලෝක යුද්ධය ඇති වුණේ කටේ ඉඳන්නේ. එක ආගමික කටයුතු අමාත්‍යාංශයක් පත් කරන යෝජනා අදහස් ඉදිරිපත් වෙනවා. මේ තාම නම් එහෙම අවධානයක් වෙලා නැහැ. අපිට උගාක් හිතන්න වෙලා තියෙනවා. රටේ ජනාධිපති යුද්ධය කියන එක කවුරුත් දන්නවා. මේ මාසේ 8 වෙනිදා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක එදාට බලන්න පුළුවන්. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන්නේ නම් මෙය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මොන පරීක්ෂණයේ තිබුණත් නැතත් මාසයක් ඇතුළතදී රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කරනවා. පසුගිය වසර ගණනාව තුලදී වෙච්ච සිද්ධිය හා සමානවම ඉදිරි අනාගතයේදී සිදු වෙනවා. ඒක තමයි සාෆි වෛද්‍යවරයා එළියට එනවා, DIG ඇතුළට යනවා කියන එකත් අපි කියන්න ඕනේ. මේ රාජපක්ෂවරු දේශපාලනයෙන් අයින් කරපු එදා අයින් කරන්න හදපු ඒගොල්ලන්ගේ තේමාව එහෙමත් නැත්නම් න්‍යාය පත්‍රය අපි අද බින්ද දමලා ඒක ජයග්‍රහණය කරලා ඉදිරියට අවිල්ලා තියෙනවා. මාධ්‍ය හරහා එළි වෙනවා ජනාධිපතිවරයා කිව්වක කැබිනට් එක තුලදී. මම ඉදිරියේ ජනපතිවරට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහයෝගය දෙන්නේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය යාවත්කාලීන වෙමින් හොඳ නායකත්වයක් දුරින් ඉදිරිපත් වෙනවා නම් මම සහයෝගය දෙන්නම් කියලා. සමහරට අගමැති හුද දන්නේ නැහැ. මේ කතාව මොකද්ද මේක? අපිට ඒක අදාළ නැහැ. අද රටේ ජනතාව මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අපි ප්‍රායෝගිකව දන්නවා එතුමා දෙවෙනි වතාවට ඉල්ලුවොත් එහෙම ඒ ලෝක වාර්තාවක් තියෙනවා. ඒ අඩුවෙන්ම ගන්න ප්‍රතිශතයක් හැටියට අපි දන්නවා ජනාධිපති මැතිවරණ එන හැම කාලෙකම මොකක් හරි මැතිවරණයක් එන හැම කාලෙකදීම මොකක් හරි මේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. 82 ඉඳන් පවතුපු මැතිවරණයක්වත් අපිට පිරිසුදු මැතිවරණ කියලා කියන්න බෑ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් මැති ඇමතිවරයෙකුට චෝදනා එල්ල වී ඇතනම් වහාම ඒ පිළිබඳව රටට හෙළිකිරීමේ වගකීම ආරක්ෂක අංශ සතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අද මහනුවර පැවති සමුළුවකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළා. රට රකින්න රට හදන මහජන ව්‍යාපාරයේ මහනුවර මහ සමුළුව අද පස්වරුවේ මහනුවර තැපැල් ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඕනම ආගමක තැන් තැන්වල තියෙන වාක්‍ය එළියට ගත්තම ඕන කෙනෙකුට ඕන ආකාරයකට මේවා අර්ථ නිරූපණය කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට කාඩිනල් වහන්සේ එතුමාගේ සමාජය පාලනය කළා. නමුත් ඒ ක්‍රිස්තියානීන් අතරේ හිටපු පිරිසක් කිව්වනම් බයිබලයේ තියෙනවා ඇසට ඇසක් දතර දතක් කියලා. අපිත් ඒ අනුව ඇසට ඇසක් දතර දතක් මුස්ලිම් ප්‍රජාවගෙන් ගන්න ඕනේ කියලා ගියා නම් එහෙම මොකද අද රටේ තත්ත්වය? බයිබලයේ එහෙම වාක්‍යයක් තියෙනවනේ. මහාභාරතේ අර්ජුන ගියා යුද්ධෙට. නෑයෝ ඉන්නේ ඝාතනය කරන්නේ. විෂ්ණු දෙවියෝ රතාචාර්ය. මොකද කිව්වේ? මට බෑ මගේ නෑයෝ මරන්න කිව්වා. නමුත් විසු දෙවියෝ කිව්වා මේ අවස්ථාවේ මේ කුරු පාණ්ඩව යුද්ධයේ අවස්ථාවේ පාපයක් නෑ කියලා ඒ කරන යුද්ධේ. දැන් ඒ විදිහට හින්දු කටයුතු කළා නම් මොකෝ වෙන්නේ? ඒ ආගමික වීරවරයෝ හෝ ජාතික වීරවරයෝ ඒ අවස්ථාවලදී කළ දේවල් වෙන්න පුළුවන්. ඒවා ඒ ආකාරයටම මේ වර්තමානයේ ක්‍රියා කරවන්න ගියොත් එහෙම අපේ රටක් හැටියට සමාජයක් හැටියට අපි විනාශයටපත් වෙනවා. ආරක්ෂකයන්වල වගකීම තමයි යම් මැති ඇමතිවරයෙකුට චෝදනා එල්ලලා තියෙනවා නම් දැන් වහාම මේක විසඳලා රටට කියන්න. ඒ වගේම අර වෛද්‍යවරයෝ හා තවත් වෛද්‍යවරු පිළිබඳ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. ඒ ප්‍රශ්න මේ සාමාන්‍ය මිනිසුන් විසඳන්න බෑ. ඒකට තමයි වෛද්‍ය සභාව තියෙන්නේ. රජය නියෝජනය කළ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ වළංගු භාවය ගැන අද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා. මේ අතර SB දිසානායක මහතා පවසන්නේ මේ තුලින් ජාතීන් දෙකඩ කිරීමක් සිදු ඇති බවයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමාගේ ඉඳලා සියලු දෙනාම ඉල්ලා අස්කරවපු එකයි. මේකෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලිව මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගෙන්, හින්දු ජනතාවගෙන් හා ක්‍රිස්තියානි ජනතාවගෙන් මුස්ලිම් ජනතාව වෙන් කරා කියන එක තමයි මගේ අදහස. නිසා මේ දේවල් සියල්ලගේම අවසානයක් වේගයෙන් ළඟා වෙමින් එනවා. අපි විශ්වාස කරනවා අපිට UNP විරෝධී අධිරාජ්‍ය විරෝධී පුළුල් දේශප්‍රේමී පෙරමුණක් ගොඩනගලා එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණයෙන් අලු දූවිලි කරලා දාලා ඊටාම ශක්තිමත් නායකයෙක් ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මේ රටේ ජනාධිපති කරගන්න අපිට ලැබෙයි කියලා. අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් දන්නවා අයින් වෙන අමාත්‍යවරු ඔක්කොම එක ලියුමක අස්සම් කරලා පෙස්සමක් බාරන අස්ස වෙන්න බෑ. තමා අස්ස වෙන බව තමා ලියුමක් වෙන්න දැනුම් දෙන්න. දැන් මේ මොකද කරේ? ඔක්කොම ටික එක ලියුමක් අස්සම් කරලා ලියුමක් බාර දෙනවා අගමැතිතුමාට අපි අස්ස වෙනවා. එහෙම ලියුමක් බාර ගන්න අගමැතිතුමාටත් බෑ. ඊට පස්සේ කියනවා නෑ මේ රාමසාන් ආවා. ඒ හින්දා අපි රාමසාන් ඛණ්ඩ ගියා කියලා කියනවා. රවුෆ් හකීම් දන්නේ නැද්ද? නීතිඥයෙක් හැටියට එහෙම අස්සම් කරලා අස්ස වෙන්න බෑ කියලා. ඊළඟට එහෙනම් අවංකවම ඉල්ලාස්මේ චේතනාව තිබුණා නම් රාමසාන් ඛණ්ඩ තිබුණේ වාහන ටික බාර දීලානේ. ඒ නිසා මේ සංදර්ශනයක් එයාට දැන් මං හිතන්නේ බලකිරීම සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ කොන්ද කෙලින්ද ඉල්ලා අස් වෙන කියන කාරණය මම එයාට කියන්නේ චෝදනා ලැබපු නැති අය අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම් ඇමතිවරු චෝදනා ලැබපු අය ආරක්ෂා කරන්න කියන චෝදනාව ගන්න එපා. මේ රට බෙදෙන වැඩ පිළිවෙලට යන්න එපා. දර්ශනය අර ඒගොල්ලෝ කරේ සම්පූර්ණයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව දෙකට බෙදපු එක. මගේ පක්ෂේ මතය නෙවෙයි. කඩිනමින් විසඳිය යුතු ගැටලු රැසක් තිබියදී ඇතමුන් ජනපති අගමැති පුටු තරගයකට එළඹ ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද ගල්නෑව නෑගම ප්‍රදේශයේ උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අනුරාධපුර ගල්නෑව නෑගම ප්‍රදේශයේ ඉදිකළ අරෆා ග්‍රාම මුදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. මුස්ලිම් මිනිස්සුන්ටම අපි හිරිහැර කරනකොට මතක තියාගන්න අපි රටක් හැටියට ගන්න ISIS කාර්යයේ පැත්ත. දැන් පොඩ්ඩක් බලන්න මෙච්චර විනාශයක් වෙලා. ජීවිත 100 ගණනක් අහිමි වෙලා. තුවාලකාරයෝ 100 ගණනක් ඉන්නවා. ජල හිඟයකුත් නිර්මාණය වෙලා. සමහර දුප්පත් පවුල් වැව් වලට ගිහිල්ලා වලවල් හාරලා නෙළුම් වල කකා ජීවත් වෙනවා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙනකොට බලයට පොරකන අපේ විරුද්ධවාදී කොට්ටාසය මුහුණු පොත හරහා ජනාධිපති සෙල්ලම්පුටු තරඟය අගමැති සෙල්ලම්පුටු තරඟය ආරම්භ කරලා තියෙනවා. අරයා ජනාධිපති වෙනකොට මෙයා අගමැති. මෙයා අගමැති වෙනකොට අරයා ඇමති. මරුනේ. අද සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම විකාශය වන අතිශයින්ම පුරුෂයින්ට පමණයි විමසුමේ පළමු දිගහැරුමයි මේ. ලංකාවේ ජනගහනයෙන් 51.6%ක්ම කාන්තාවන්. ඒ වගේම ලංකාවේ ප්‍රධාන ආදායම විදියට සැලකෙන විදේශ විනිමය ගත්තත් විදේශ රැකියාවල නිරත බහුතරයක් කාන්තාවන්.
ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තත් වැවිලි කර්මාන්තය ගත්තත් වැඩිපුරම ශ්‍රමදායකත්වයේ සපයන්නේ කාන්තාවන්. හැබැයි මෙරට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගත්තොත් ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. මෙරට ප්‍රවෘත්ති ගත්තත් කාන්තාව ගැන කතා කරන්න වැඩි ඉඩක් නැති තරම්. අඩුම තරමේ රාත්‍රියේ ප්‍රවෘත්ති බලද්දී වුණත් ටීවී රිමෝට් එකවත් කාන්තාව අතට ලැබෙනවද? මෙච්චර කල් ලැබුණේ නැහැ තමයි. හැබැයි අද ඉඳන් ඒක වෙනස් වෙනවා. රටක පදනම දමන කාන්තාව වෙනුවෙන් වෙනවන ප්‍රවෘත්ති අවකාශයයි මේ. මේ අතිශයින්ම පුරුෂයින්ට පමණයි. අතිශයින්ම පුරුෂයින්ට පමණයි. මම ඉස්කෝලේ ගිය රුවන්වැලි මහාවිද්‍යාලයට මම පොඩි කාලේ ඉඳන්ම ගැරේජ් වැඩ කරන්න පුරුදු වුණා තාත්තගෙන්. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම රැකියාවක් බලාපොරොත්තු වුණා. ඒත් මම මගේ සුසුකම් වලට මට රැකියාවක් හම්බ වුණ නැහැ. ඊට පස්සේ කාටවත් අතපාන්න ඕන නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මම දෑතේම රස්සාවක් හොයාගන්න ඕනේ කියලා මම පටන් ගත්තා මල් ශාලාවක් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න. කවුරුත් කරන්න නැති දෙයක්. ගොඩක් බයයි අනිත් අය බයයි කාන්තාව වශයෙන්. ඒකට මට බය නැහැ කියන එක මට පෙන්වන්න හිතුණා. ඊට පස්සේ පෙට්ටි හදන්න, කුෂන් කරන්න, මිනිහත් අම්බම් කරන්නේ කොහොමද? ඒ දේවල් ඔක්කොම මම හදාගත්තා. ඉතලා මල් සුරුල ගත්තට පස්සේ අම්බම් කටයුතු කරන්නේ මගේ අතින් තමයි. ඒ ආවිකන මට දුකක් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඉතින් අපි කවුරුත් මැරෙනවා නිසා කරන්න අම්බම් කටයුතු කරනවා. මම ඉස්සෙල්ලාම කරද්දි මට හම්බුනේ අවුරුදු 15ක විතර නංගි කෙනෙක්. හිත හදාගන්න ටිකක් අමාරු වුණා මට. බාරගත්ත වැඩේ මම කරන්න ඕනි කියලා හිතුණා. අමතක නොවන අත්දැකීමක් තියෙනවා. 12 මාර්ච් විතර ඇති. මම තනියම තමයි ගියේ. එනකොට මගේ වාහනේ මග නැවතුණා. මගෙත් එක්ක පිටිපස්සෙන් ආව අනිත් වාහනේ කට්ටිය මනවෙනියක් තියනවා කියලා මෙවුණා. මෙයාලා බය වුණා. සමහර ඒගොල්ලෝ මට බය වෙන්නේ නැති මං හොල්මනක් කියලා. මල්ශාලාව කරගෙන ඉන්නදී මට ටෙන්ඩර් එක ගාන මල්ශාලාවේ කුලිය වැඩි වෙලා මට ඒක නැති වුණා. ආපහු මම නැගිටින්න හිතුණා. මම ඊට පස්සේ මම ගෑරේජ් එක පටන් ගත්තා. මට දිනන්න උමනාව තියෙන්නේ. ගොඩක් කටේ තැනදී මම මල්ශාලාව කරපු නිසා මට පෞල් ජීවිතයක් ගත කරන්න බෑයි කියලා. නෑ මම එහෙම නෑ මම මැරි කරා. කියලා දැන් බබෙක් හම්බෙන්න මාස 9ක් වෙනවා. මට ගෑරේජ් එක කරන්න පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ගොඩක් ඉඩ නැහැ. නමුත් මම එතනින් වැටෙන්නේ නැහැ. මම ඒ ඉඩ චූටි ඉඩ ප්‍රමාණයෙන් හරි මම ප්‍රයෝජනය ගන්නවා. කාන්තාවක් විදිහට ලොකු ශක්තියක් තියෙනවා අපිට. ඒක අඳුන ගන්න. ඒ ශක්තිය පාවිච්චි කරන්න. අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා. දෙස බසරස අපි අතින් එළිය වැටෙනවා. This is live at 10:30. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කරන බැවින් ඒ වෙනුවෙන් තවදුරටත් මව්පියන් කැඳවීම අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඊට අමතරව මව්පියන් අපහසුතාවට පත්වන අයුරින් දරුවන් හට විනිවිද පෙනෙන බෑග් රැගෙන එන ලෙස බල නොකරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැන් රටම කෙටියෙන්. රටම කෙටියෙන්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහමඩ් ෂාෆිට එරෙහිව මව්වරුන් 421 දෙනෙකුගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ වෛද්‍යවරුන් ඇතුළු 100කට අධික රෝහල් කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි. අමාත්‍ය රවි කරුණානායකගේ දියණිය වන ඔනේලා කරුණානායක මෙනවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. කමෙන්ට් එකක් නෑ. අකුරස්ස තලගහගම් ප්‍රදේශයේ වෙල්යායක තිබී විදුලි සැර වැදී මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ මලසිරු අද සොයාගත්තා. එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 45, 56 හා 76 යන වයස්වල පසු වූ තිදෙනෙක්. වෙල්යාය ආසන්නයේ තිබූ විදුලි කණුවකින් අදාළ රැහැන් ඇද තිබී ඇති අතර ඌරන් දඩයම් කිරීම සඳහා එලෙස විදුලිය ඇද තබන්නට ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලයේ ඉදිරිපිට යුක්‍රේන ජාතිකයෙකු උපවාසයක නිරත වුණා. ඇවන්ගාඩ් සමාගමේ කපිතාන්වරයා ලෙස සේවය කර ඇති ඔහු ඉල්ලා සිටින්නේ මෙරටින් පිටවීමට අවසර ලබා දෙන ලෙසයි. සේවය කළ කාලය තුළ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් ක්‍රියාත්මක වන බැවින් හෘද රෝගියෙකු වන තමන්ට ප්‍රතිකාර සඳහා තම රටට යෑමට අවසර ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. මහනුවර මුල්ගම්පල දුම්රිය හරස් මාර්ගයේදී අද පසුරුවේ මෝටර රථයක් දුම්රිය ගැටී තිබෙනවා. එම අනතුරින් මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට සහ ගේට්ටු මුරකරුට තුවාල සිදු වුණා. දුම්රිය ගැටුණු මෝටර රථය නතර වී තිබුණේ අසල තිබූ දුම්රිය මුරකරු කුටියේ ගැටුණු පසුවයි. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව නිසි ලෙස වසා නොතිබූ බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. යලිත් හමුවෙමු හෙට උදෑසන අද දවස සමගින්. ඔබට සුබ රාත්‍රියක්.